समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स आरोग्यमिच्छे परमञ्च लाभं शीलञ्च बुद्धानुमतं सुतञ्च धम्मानुवत्ति च अलीनता च अतः सद्वारा पमुखा चलेति। सदहवत कारुणिक पिंगतुनि सुपुरुदु परिधि प्रज्ञा रूपवाहिनी ओस्से ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි පින්වත් කොයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ A47 හිටිනාවත්ත සියඹලා පිටිය යට්ටෝගොඩ කෑගල්ල යන ලිපිනේ පදිංචි විඳලා පරලෝසපත් විශ්‍රාමික බන්ධනාගාර නිලධාරී ඩී.එම්. විජේතිලක බණ්ඩා දිසානායක මහත්මයාගේ තෙමස් පූර්ණ සිහිපත් කිරීමක් හැටියටයි මේ උතුම් පින්කම විශ්‍රාමික පාඨශාලාචාරිණී විමලා කස්තුරි ආරච්චි ආදරණීය ස්වාමි දියණිය බුද්ධික බණ්ඩාර දිසානායක පුතණුවන් සඳ කුමාරි දිසානායක සහ චලෝද්‍යා චතුරංගනී දියණිය ඇතුළු කොට ඇති පවුලේ පින්වතුන් මේ උතුම් පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ. යම්කිසි කෙනෙක් මරණ ස්වභාවයට පත් වුණාට පස්සේ සුජීවත්ව ඉන්න අය හැටියට කරන්න පුළුවන් වටිනාම යුතුයකම තමයි මෙලෙසින් පින්කම් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම. බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍රයේදී දේශනා කළා තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්ධි සිංඝාටකේසුච ද්වාර බාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මිය පරලෝ සැපත් වෙලා ස්වකීය ඥාතීන්ගෙන් පින් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ ඥාති ආගන්ත්වාන සකං ඝරං තමන්ගේ උදවිය ඉන්න තැන්වලට එනවා. ඇවිල්ලා බිත්තිහා පැත්තේ හන්දිවල මුළුවල දොරවල් ළඟ අපේ දූපුතුන් අපේ ඥාති හිතයිෂීන් අපට පින් අනුමෝදන් කරයි කියන බලාපොරොත්තුවෙන් පසු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතිජාත දරුවෝ
වටිනා ඥාතීන් අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමේ පේතානන් දක්ඛිනන් දජ්ජා පුබ්බේ කත මනුස්සරං. අපේ මේ ඥාතිවරයා ජීවත් වෙලා ඉන්න කාලයේදී අපට මේ දේවල් දීලා තියෙනවා. මේ උපකාර සිදු කරලා තිබෙනවා. අන්න ඒ විදියට තමන්ට දුන්නු දේවල් තමන්ට කළ උපකාර සිහිපත් කරලා පින්කම් සිදු කරලා පින් අනුමෝදන් කරනවා. මේ විදියට පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ ඥාතීන් සුවපත් භාවයට පත් වෙනවා. සුවපත් වන ඥාතීන් තමන්ට පින් අනුමෝදන් කළ ස්වකීය දූපතුන්ට ඥාති හිතයිශීන්ට චිරං ජීවන්තු නෝ ඥාති යේසං හේතු ලබාමසේ. අපේ දූපතුන් නිසා ඥාති හිතයිශීන් නිසා අපට පින් ලැබුණා. ඒ නිසා අපි සුවපත් භාවයට පත් වුණා. අපව සුවපත් කළ දූපතුන් බොහෝ කාලයක් සුවසේ ජීවත් වේවා කියලා ආශිර්වාද පතන බව බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඉතින් ඒ නිසා අද සත්පුරුෂ ස්වාමි දියණියක් හැටියට සත්පුරුෂ දරුවන් හැටියට මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරලා බලාපොරොත්තු වෙන්නේ ඒ වටිනා ආදර්ශ සම්පන්න පින්කම සම්පූර්ණත්වයට පත් කරන්න. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ දියුණුව පතන කෙනෙක් විවෘත කරගත යුතු දොරටු කිහිපයක් පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තු ගාථාව අන්තර්ගතව පවතින්නේ අත්තස්සද්්වාර කියන ජාතකේ. මේ ගාථාව තුල අපට පැහැදිලි කරලා දෙනවා තමන් පතන බලාපොරොත්තු දියුණුව අත්පත් කර ගැනීම සඳහා අවධානය යොමු කළ යුතු අංශ කිහිපයක් ගැන අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන අංශ පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්නට ඕන. අපි ආධ්‍යාත්මික වශයෙන් විතරක් නෙවෙයි ආර්ථිකමය වශයෙන් අධ්‍යාපනික වශයෙන් දියුණු අපේක්ෂා කරන උදවිය. අධ්‍යාපනය සාර්ථක කරගන්නත් ආර්ථිකය ශක්තිමත් කරගන්නත් ආධ්‍යාත්මිකය දියුණු කරගන්නත් අපි මෙන්න මේ කාරණා පිළිබඳව ඊටාම හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. මොනවද මේ කාරණා? ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච බුද්ධානුමතං සුතංච ධම්මානුවත්තීච අලීනතාච අත්තස්සද්්වාරා පමුඛා චලේති. පළවෙනි කාරණය තමයි ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. නිරෝගීකම තමයි පරම ලාභය. දියුණුව පතන කෙනෙක් නිරෝගීකම රැකගත යුතුයි. අධ්‍යාපනය ලබන ළමයෙකුට ඒ අධ්‍යාපනය කටයුතු තමන් බලාපොරොත්තු වන තැනට කරගෙන යන්නට පුළුවන්කම ලැබෙන්නේ නිරෝගී ජීවිතයක් තබා ගත්තොත්. ආර්ථිකය ශක්තිමත් කරන්න උත්සාහ කරන කෙනෙකුටත් මේ නිරෝගීකම අවශ්‍යයි. ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න උත්සාහ කරන කෙනෙකුටත් නිරෝගීකම අවශ්‍යයි. රෝගී තත්ත්වවලට ගොදුරු නොතින් ඒ රෝගී සමය දියුණුවට බාධා ගෙන දෙන සමයක් හැටියටයි බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. මේ අත්ව අහලා ඇති සමය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න
අපහසුතා ගෙන දෙන අවස්ථා කීපයක් ගැන. ඒ කියන්නේ කොච්චර වමනාව තිබුණත් සමහරක් විට මේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න අමාරු වෙනවා. පළවෙනි කාරණාව තමයි වයෝ වෘද්ධ සමය. වයෝ වෘද්ධ සමය කියන්නේ වයසට ගියපු කාලය. ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න අමාරුයි. අද කොච්චර වයසට ගිහිල්ලා මේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න ආවත් ප්‍රතිඵල ලබන අය ඉන්නේ බොහෝම සුළු පිරිසක්. ඒ නිසා වයෝ වෘද්ධ සමය ආධ්‍යාත්මික දියුණුවට බාධාගෙන දෙන කාලයක්. ඊළඟට රෝගී සමය. කොමන හෝ ලෙඩක් වැළඳුනොතින් එතෙන් පටන් අපට දියුණුවක් අපේක්ෂා කරන්නට බෑ. ඊළඟට පෙන්නනවා සමාජයේ දුර්භික්ෂයක් ඇති වුණොත් දුර්භික්ෂ සමය. ඒ වගේම සමාජය අතිශයින් කලබලකාරී පරිසරයක් බවට පත්වෙච්ච සමය. ඒ වගේම සංඝයා ભેද වෙලා යන කාලයක මෙන්න මේ අවස්ථාවවලදී අපට ධර්ම මාර්ගය තුල ඉදිරියට පියවර තබන්නට අපහසු වන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට අපි හැම කෙනෙකුටම දියුණුව ලබන්නට නම් තිබිය යුතුයි නිරෝගීකම. දැන් රෝග පිළිබඳව කල්පනා කරනකොට රෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද මේ කොටස් දෙක? කායික රෝග සහ මානසික රෝග. එකක් කායික රෝග, අනිත් එක මානසික රෝග. කායික රෝග සහ මානසික රෝග පිළිබඳව කල්පනා කරනකොට වඩාත් භයානක රෝග තමයි මානසික රෝග කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ ජීවිත ගමන ගෙවනකොට අපට ගොඩාක් කායික නිරෝගී භාවයේ රැක ගැනීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කුමක්ද කියලා උගන්වනවා. පුංචි කාලේ ඉඳලම සෞඛ්‍ය පාඩමට අපට උගන්වන දේවල් තිබෙනවා. සමබර ආහාර රටාවක්, ඒ වගේම ව්‍යායාම, මෙන්න මේ වගේ අපේ ශරීරය ලෙඩ වෙන්න තියෙන ඉඩකඩ අවම කරන නිරෝගී ගතක්, නිරෝගී කයක් ඇති කරගන්න අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කුමක්ද කියන එක ගැන අපට ගොඩාක් දුරට අහන්න ලැබෙනවා. ඒවා පිළිබඳව කල්පනා කරලා අපි කායික නිරෝගී භාවය ඇති කරගන්නත් උනන්දු වෙන්න ඕන. ව්‍යායාම කටයුතු වල යෙදීම, ඒ වගේම සමබර ආහාර වේලක් ගැනීම, මෙබඳු කාර්යයන් තමයි සම්පූර්ණ කරන්න ඕන. කායික රෝග විතරක් නෙවෙයි, මානසික රෝග දුරු කරගන්න පාලනය කරන්නත් උනන්දු වෙන්න ඕන. මානසික රෝග පිළිබඳව කල්පනා කළොත් අද අපේ සමාජයේ එන්න මානසික රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වෙගෙන යනවා. මානසික රෝගවලට හේතු වන ප්‍රධානම සාධකය තමයි කෙලෙස්. හොඳට මතක තියාගන්න, මේ මනස අතිශයින් රෝගී තත්වයට පත් කරන්න පුළුවන් මේ කෙලෙස් පිළිබඳව හරියට හඳුනා නොගෙන කටයුතු කළොත්. කෙලෙස් පෝෂණය කරන තරමට තමයි මානසික රෝගීන් බිහි වෙන්නේ. හැම මානසික රෝගයකටම හේතු වන ප්‍රධාන ක්ලේශයන් තිබෙනවා. මේව පිළිබඳව සොයා බලනකොට, ඒ කෙලෙස් ගැන ඉගෙන ගන්නකොට, ඒවායේ ආදීනව පිළිබඳව ඉගෙන ගන්නකොට හොඳටම පැහැදිලි වෙනවා මානසික රෝගියෙක් බිහි වෙන්නේ ක්ලේශයන් පාලනය නොකළ නිසායි. අපේ හිත්වල කෙලෙස් අනුසය වශයෙන් තිබෙනවා. අනුසය වශයෙන් තියනවා කියන්නේ තුනීවට තියනවා, අප්‍රකටව තියනවා, ප්‍රකට නෑ. ප්‍රකට නෑ කියන්නේ පේන්නේ නෑ, ප්‍රසිද්ධ නෑ.
අප්‍රකටයි. ඒ අනුසය ලෙස තිබෙන කෙලෙස් බීජ එයට අදාළ කරන සාධක ටික නැත්නම් මේ කෙලෙස් බීජය රෝපණය වෙන්න අවශ්‍ය කරන සාධක ටික එක දිගටම ලැබෙන තරමට මොකද වෙන්නේ? ඒ ක්ලේශයන් අධික ලෙස පෝෂණය වෙනවා. ක්ලේශයන් පෝෂණය වෙනකොට ඒවා ආශ්‍රව දක්වා වැඩෙනවා. අනුසය ධර්ම ආශ්‍රව දක්වා. ඒ කියන්නේ අධික ලෙස ක්ලේශයන්ට නැඹුරු වෙච්ච ස්වභාවය. අර කෙලෙස් පෝෂණය කරමින් ගිහිල්ලා කෙලෙස් ශක්තිමත් කරපු තැන, කෙලෙස් වඩාත් බල සම්පන්න කරපු තැන, ආන්න එතනදී අපට කෙලෙස් පාලනය කරන්නට බැරුව යනවා. ආන්නේ වෙලාවේ තමයි උම්මත්තක ස්වરૂපය අධික ලෙස වැඩි වෙන්නේ. එතකොට මේ රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, මදය වෙන්න පුළුවන්, මෝහය වෙන්න පුළුවන්. මේවා අධික ලෙස පෝෂණය කිරීම මානසික රෝගී තත්ත්වවලට හේතුවක්. ඒ නිසා හොඳට මතක තියාගන්න, දියුණුව ප්‍රාර්ථනා කරන කෙනෙක් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ඇති කර ගැනීම සඳහා සූදානම් විය යුතුයි, කටයුතු කළ යුතුයි. අන්නේ නිරෝගී කෙනාට අධ්‍යාපනයත් හොඳට ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න පුළුවන්, ආර්ථිකය ශක්තිමත් කරගන්නත් පුළුවන්, ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නටත් පුළුවන්කම ලැබෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි සීලංච. ඒ කියන්නේ සිල්වන්තකම. දියුණුව පතන කෙනෙක් ළඟ තියෙන්නම ඕන ලක්ෂණයක් තමයි සිල්වන්තකම. මොකද්ද මේ සීලය කියන්නේ? සීලය කියලා කියන්නේ කය සහ වචනය කියන දොරටු දෙකෙහි ඇති කරගන්න සංවරකම. දුස්සීලකම කියලා කියන්නේ මෙන්න මේ කය සහ වචනය කියන දොරටු වල තිබෙන අසංවරකම. එතකොට කය සහ වචනය කියන දොරටු දෙක සංවරයෙහි පිහිටුවා ගත්ත කෙනෙකුට තමයි සැබෑ දියුණුව ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් දුස්සීල ජීවිත ගත කරන දරුවෙකුට අධ්‍යාපනය ඉදිරියට ගෙන යන්න බෑ. බිඳ වැටෙනවා. මොකද හේතුව දුස්සීල ක්‍රියා වැඩි. ඒවාට හිත යොමු කරනකොට අධ්‍යාපනය හරි හැටියට කරන්න බෑ. ඉගෙන ගන්නවා කියන්නේ එක්තරා විදිහක භාවනාවක්. මනස පිරිසිදුව තිබෙන්න ඕනේ. උගන්නන දේ හිත තුල රැඳෙන්න. පිරිසිදු මනසක තමයි වටිනා බොහෝ දේවල් රැඳී තිබෙන්නේ. කලබලකාරී, එහෙට මෙහෙට දුවන, වික්ෂිප්ත, කෙලෙස් වලට බර සිතක පිරිසිදු යහපත් දේවල් රැඳී තිබෙන ස්වභාවය හරිම අඩුයි. ඒ නිසා මතක හිටීම හරිම දුර්වලයි දුස්සීල ජීවිත ගත කරන අයගේ. ඒ වගේම තමයි ආර්ථිකය ශක්තිමත් කරන්න හරි අමාරුයි දුස්සීලකම් කරන්න ගියොත්. සත්තු මරන්න, මිනි මරන්න, හොරකම් කරන්න, කාමයන් වරදව හැසිරෙන්න, බොරු කියන්න, මත්ද්‍රව්‍ය භාවිතා කරන්න, මෙන්න මේ වගේ නරක නපුරු පහත් කටයුතු වල යෙදෙන තරමට ආර්ථිකය ශක්තිමත් කරන්න බෑ. අපේ සමාජයේ ඕන තරම් දකින්න ලැබෙනවා උදේ ඉඳලා හවස් වෙනකන් මහන්සි වෙලා දුක් විඳලා සමහරක් විට නොකා නොබී උපයාගත් ධනෙන් සමහරු සම්පූර්ණයෙන්ම වියදම් කරලා මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. අපේ රටේ බොහෝ දුරට අනුන්ගේ ගෙවල් අහස උසට තනන බාසු නැහැලා තමන්ගේ ගෙදර හදාගෙන නැහැ. ඒකට හේතු මේවා.
උපයන ධනය රැකගන්න බෑ දුස්සීලකම වැඩි වෙනකොට. ආර්ථිකය ශක්තිමත් කරගන්නට බෑ. ඒ වගේම තමයි ආධ්‍යාත්මික දියුණුව ඇති කරන්නටත් බෑ. භාවනාව වුණත් ප්‍රගුණ කරන්න බෑ. මොකද හේතුව හිත එකඟ කරගන්න දෙන්නේ නැහැ තමන්ගේ දුස්සීලකම නිසා. දුස්සීල ප්‍රතිපදාවක ඉදිරියට යනකොට ඒ දුස්සීලකමමයි මතක් වෙන්නේ. ඒ නිසා ආධ්‍යාත්මික දියුණුවක් ඒ කෙනාට ඇති කරගන්න අමාරුයි. එතකොට පින්වතුනි පළවෙනියට පෙන්වුවා දියුණුව පතන කෙනෙක් සතුව තිබිය යුතුයි නිරෝගීකම. දෙවෙනියට පෙන්වුවා දියුණුව පතන කෙනෙක් ළඟ තිබිය යුතුයි සිල්වන්තකම. ඊළඟ කාරණාව තමයි වුද්ධානුමතං වැඩිහිටියන්ගේ අවවාදය අත්‍යවශ්‍ය කාරණාවක්. ඔබ ඔබේ ජීවිත ගමන දියුණුව කරා ගෙන යනවා නම් අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් ආධ්‍යාත්මික දියුණුවක් ඔබ අපේක්ෂා කරනවා නම් වැඩිහිටියන්ගේ අවවාද පිළිපැදිය යුතුයි. මෙතනදිත් අපි තේරුම් ගත යුතුයි වැඩිහිටි කියලා කියන්නේ කාටද කියලා. සාමාන්‍යයෙන් වැඩිහිටි කියලා කියනකොට සමහරු කියන්නේ හිටිය වැඩි කියන එකයි. වැඩිහිටි යනු හිටිය වැඩි නෙවෙයි තමන්ට වඩා ඉදිරියෙන් කියන එකයි. තමන්ට වඩා ඉහළින් කියන එකයි. එතකොට ඒ වැඩිහිටිකම වයසින් වැඩිහිටි පමණක් නොවේ. අද ගොඩාක් දුරට අපි වැඩිහිටි කියලා කියනකොටම අපට මතක් වෙන්නේ අපේ වයසට වඩා වැඩි වයසකින් යුක්ත අය. ඒකත් වැඩිහිටිකමක් තමයි ඒ වයසින් වැඩිහිටි. වයෝවෘද්ධ. ඒ වගේම තපෝවුද්ධ, ගුණවුද්ධ, සීලවුද්ධ යනාදි වශයෙන් පෙන්වලා තියෙනවා. ගුණයෙන් තමන්ට වඩා ඉහළ, තපසෙන් සීලෙන් තමන්ට වඩා ඉහළ ඒ අයත් වැඩිහිටි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා. එතකොට මෙතනදී වැඩිහිටි අවවාද පිළිපැදීම කියලා කියන්නේ හොඳට මතක තියාගන්න තමන්ට වඩා දියුණුව ලබපු කෙනෙකුගේ අවවාද පිළිපැදීම. ඒ අවවාදය දෙන කෙනා සමහරක් විට ඔබට වඩා වයසින් බාල විය හැක. එනමුත් ගුණයෙන් තමන්ට වඩා එහාට ගිහිල්ලා තියෙනවා. අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට උත්සාහ කරන ශිෂ්‍යයෙක් හොඳට ඉගෙනගත්ත කෙනෙකුගේ අවවාද, උගතුන්ගේ අවවාද පිළිපැදිය යුතුයි. තමන්ට වඩා වයසින් බාල වුණත් උගත්කම ඇති කරගත්ත කෙනෙක් නම් ඒ කෙනා උගත්කමින් වැඩිහිටි කියලා තමන් කල්පනා කරන්න ඕන. එහෙම කෙනෙකුගේ අවවාද පිළිපදින්න. ආර්ථිකය ශක්තිමත් කරනකොටත් එහෙමමයි. සමහර විට ඔබට වඩා වයසින් බාල වෙන්න පුළුවන්. එනමුත් ආර්ථිකය ඔබට වඩා දියුණු කරගත්තු මිනිස්සු හොඳ ක්‍රමයට ධර්මානුකූලව කාටවත් හිරිහැරයක් කරන්නේ නැතුව අන්න ඒ විදියට උපයාසපයා ගත්තු ධනයෙන් පොහොසත් වෙච්ච එනමුත් තමන්ට වඩා වයසින් බාල වුවත් ආර්ථිකයෙන් ඉහළට ගියපු වැඩිහිටියන්ගේ අවවාද තමන්ගේ ආර්ථිකය දියුණු කර ගැනීම පිණිස හේතුවක්. ඒ වගේම තමයි ආධ්‍යාත්මික ගමන. තමන්ට වඩා දානය ප්‍රගුණ කරන, තමන්ට වඩා සීලය පුහුණු කරන, තමන්ට වඩා භාවනාව පුහුණු කරන, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ඉදිරියට ගෙන යන මේ ධර්ම මාර්ගය තුල තමන්ට වඩා ඉදිරියෙන් පියවර තබන ඒ ආධ්‍යාත්මික වශයෙන් වැඩිහිටි එනමුත් වයසින් බාල වෙන්න පුළුවන්
එබඳු වැඩිහිටියන්ගේ අවවාද පිළිපදින්න. එතකොට දැන් වැඩිහිටි අවවාදය කියලා කියනකොට මතක තියාගන්න කොයි වැඩිහිටිද? මොකක්ද මේ වැඩිහිටි කියන වචනෙන් අදහස් කළේ? කොච්චර Tamanට වඩා වයසින් වැඩිහිටි වුණත් වැඩක් වෙන්නේ නැහැ. Tamanට විනාශය ගෙන දෙන කරුණක් නම් කියලා දෙන්නේ. එබඳු වැඩිහිටියන්ගේ අවවාද දුරින්ම දුරු කළ යුතුයි. සමහර වැඩිහිටියෝ ජීවිත වෙනසෙන විදියට අවවාද කරනවා. ජීවිතය විනාශ වෙන මගටම අවශ්‍ය කරන දේවල් කියා දෙනවා. එබඳු අය වැඩිහිටි උවත් වයසින් ගුණයෙන් බාලයි. එබඳු බාලයන් ඇසුරු කරන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කළේ. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. අසත්පුරුෂයෝ ඇසුරු නොකිරීමද පණ්ඩිත උතුමන් ඇසුරු කිරීමද මංගල කාරණා හැටියටයි පෙන්වන්නේ. එනිසා දියුණුව පතන ඔබ දියුණුව ලැබපු වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා උපදෙස් මනාව පිළිපැදිය යුතුය. එතකොට දොරටු තුනක් ගැන දැන් පැහැදිලි කළා. 1 නිරෝගීකම, 2 සිල්වන්තකම, 3 වැඩිහිටියන්ගේ අවවාද පිළිපැදීම. ඊළඟට 4වෙනි කාරණාව තමයි බහුශ්‍රృత බව. බහුශ්‍රృత බව කියලා කියන්නේ උගත්කම සමග ධර්මයේ පිළිබඳව තිබෙන දැනුම. මේ උගත්කමයි බුද්ධිමත්කමයි දෙකම තියෙන්න ඕන. ධර්මයේ පිළිබඳව දැනුම තියෙන්න ඕන. මොකද හේතුව මේ ලෝකේ යථාර්ථය පැහැදිලි කරන්නේ ධර්මයෙන්. මොනවා දැනගත්තත් වැඩක් වෙන්නේ නැහැ ධර්මය දන්නේ නැත්තම්. ධර්මය තුලයි අපට මේ ලෝකේ යථාර්ථය පෙන්වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දැනගත යුතුම දෙයක්. බුදුහාමුදුරු පෙන්නුවා අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. දැනගත යුතුම ධර්මය දැනගත්තා නම් එය 이르දියක්. මොකද්ද මේ දැනගත යුතුම ධර්මය කියලා පෙන්වුවේ? ඒ තමයි සතර පරමාර්ථ ධර්ම. දැනගත යුතුම කාරණා තමයි සතර පරමාර්ථ ධර්ම. මොනවද සතර පරමාර්ථ ධර්ම කියන්නේ? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. තත්තවුත්තාබි ධම්මට්ඨා චතුදා පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බාන මීති සබ්බදා. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. මේවට කියනවා සතර පරමාර්ථ ධර්ම කියලා. එම නැත්නම් තවත් විදිහකින් කිව්වොත් අභිධර්මය, පරමත්ත දේශනාව. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රධාන දේශනා විධි දෙකක්. ඒ තමයි සම්මුති දේශනාව සහ පරමත්ත දේශනාව. සම්මුති දේශනාව කියලා කියන්නේ ලෝක සම්මුතිය මත පිහිටා. එහෙම නැත්නම් ලෝක ව්‍යවහාරය තුල පිහිටා සිදු කරපු දේශනාව. ඒක සම්මුති දේශනාව. පරමත්ත දේශනාව කියලා කියන්නේ ලෝක සම්මුතියෙන් එහාට ගිහිල්ලා ලෝක ව්‍යවහාරයෙන් පිට ගිහිල්ලා සිදු කරපු දේශනාව. තවත් පැත්තකින් ගත්තොත් සම්මුති දේශනාව සරලයි, පරමත්ත දේශනාව ගැඹුරුයි. ඒ ගැඹුරු ධර්මය කියන අදහස තමයි අභිධම්ම කියලා කියන්නේ. අභි කියන්නේ ගැඹුරුයි. එතකොට ගැඹුරු දහමක්. ගැඹුරු දහමක් කියලා කියන්නේ තේරුම් ගන්න බෑ කියන අදහසම නෙවෙයි.
සම්මුති ලෝකයේ දකින්ඩ ලැබෙන දේහි ඇතුළත ස්වභාවය පෙන්නන කතාව තමයි අභිධර්මය කියන්නේ. සම්මුති ලෝකයේ මිනිස්සු දකින දේවල් වල ඇතුළත සැබෑ තතු හෙළි කළ තැන. සත්ත්ව පුද්ගල වශයෙන් කතා කරන මේ සම්මුති ලෝකයේ ගැඹුර ධාතු ස්කන්ධ ආයතන වශයෙන් පෙන්නලා තියෙනවා. මේක බොහොම සරලවම පැහැදිලි කරලා දුන්නොත් හිස් ඉඩමක් තියෙනවා. මේ හිස් ඉඩම අපි මිලදී ගන්නවා. මිලදී අරගෙන මොකද කරන්නේ? මේ හිස් ඉඩමේ අපට හදන්න ඕන ගෙදර ප්ලෑන් එකක් ඇඳ ගන්නවා. ප්ලෑන් එක ඇඳගෙන අපි මොකද කරන්නේ? කොන්ත්‍රාත්කරුවෙකුට බාර දෙනවා ප්ලෑන් එක. මෙන්න මේ ප්ලෑන් එකට අදාළ ගෙදර මට හදලා දෙන්න මේ හිස් ඉඩමේ. කොන්ත්‍රාත්කරු මොකද කරන්නේ? එය වැඩ ආරම්භයක් බවට පත් කර ගන්නවා. බාසුන් නැහැලට එන්න කියනවා හිස් ඉඩමට. වැලි ලොරි එනවා, වැලි බානවා. කළුගල් ලොරි එනවා, කළුගල් බානවා. සිමෙන්ති ලොරි එනවා, සිමෙන්ති බානවා. බ්ලොක් ගල් ලොරි එනවා, බ්ලොක් ගල් ටික බානවා. ඊට පස්සේ බාසුන් නැහැල මොකද කරන්නේ? අත්තිවාරම් කපලා, කළුගල් දාලා, සිමෙන්ති අනලා, බදාම දාලා ටික ටික මේ ගේ හදාගෙන යනවා. ගෙදර හදාගෙන යනකොට ඔබේ ඥාතියෙක් ඔබට කතා කරලා කියනවා මමත් මගේ යාළුවෝ ටිකකුත් ඔබ බලන්න ගෙදරට එන්න කියලයි හිතන්නේ. අපි එන්නද? ගේ හදාගෙන යන ගමන් ඉන්නේ. යාළුවෝ ටිකක් කතා කරලා අහනවා ගෙවල් පැත්තේ එන්නද කියලා. එන්න එපා කියලා කියාගන්න බැරි කමට එන්න කියලා කිව්වත් ඇතුලෙන් ඔබේ ඇත්ත පණිවිඩය තමයි හපොයි දැම්මනම් ගෙවල් පැත්ත පලාතක එන්න එපා. ගේ හදාගෙන යන ගමන් තියෙන්නේ. ගේ හැදුවට පස්සේ මම කතා කරන්නම්. ඊට පස්සේ ඇවිල්ලා යන්න. ඔක තමයි අපේ හිතේ තියෙන උවමනාව. දැන් එතකොට මේ කතාවත් එක්ක හැමෝම එකඟ ඇති. ඔබත් මමත් කවුරුත් එකඟ ඇති. අපි හදාගෙන යන ගෙදරකට මිනිස්සු වෙනවට කැමති නෑ. හැබැයි හදලා ඉවර වෙච්ච ගෙදරට මිනිස්සු වෙනවට කැමති. මට පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි හදාගෙන යන ගෙදරට ඇයි මිනිස්සු එනවට අකමැති? ඒකට හේතුව තමයි හදාගෙන යන ගෙදර කැතයි. ගයක් හදාගෙන යනකොට කැතයි. ඒගේ හදලා ඉවරුණාට පස්සේ ලස්සනයි. ලස්සන ගයක් දකින්න ලැබුණාම තින්ත ගාලා ඔක්කොම කරලා ඉවරුණාම මිනිස්සු කතා කර එන්න කියනවා. අපේ ගෙවල් පැත්තේ කාලෙකින් ආවේ නෑනේ, ඇවිල්ලා යන්න. අහවලත් එක්කන් එන්න. දවසක් ඉඳලා යන්න. කෑම වේලක් කාලා යන්න. මේ විදියට ගෙන්න ගන්නවා. ගෙන්නගෙන මොකද කරන්නේ? ගේ පෙන්නනවා. හරි ආසයි. ගෙදර මිදුලට ගියාම මුළු ගේ දිහා බලාගෙන පැය 24ක් වුණත් ඉන්න පුළුවන්. ඒ තරම් ලස්සනයි. අන්න සම්මුතිය. සම්මුතිය තමයි ලස්සන ගෙදර. පරමත්තය තමයි ඒ ගෙදර හදන්න පාවිච්චි කරපු දේවල්. පින්වත්නි, ලස්සන ගෙයක් අන්තිමට පෙනුනට ඒ ලස්සන ගෙදර හදන්න එකතු කළ කෑලි නම් කැතයි. කැත කොටස් ටිකක් එකතු කරලා හදපු ගෙදර ලස්සනයි. හැබැයි ලස්සන ගෙදර
හදන්න එකතු වෙච්ච කොටස් වෙන් කළාම කැතයි. ඒක තමයි ඇත්ත. තීන්ත බාල්දිය දිහා බලාගෙන ඉන්නකොට ලස්සන නෑ කැතයි. හැබැයි ගෑවහම ලස්සනයි. ඒ වගේ සම්මුතියෙන් පේන දේ ඇතුලේ තිබෙන ගැඹුරු తত্ত্বය පෙන්නපු තැන තමයි පරමත්ත දේශනාව කියලා කියන්නේ පින්වතුනි. තවත් උදාහරණයක් ගත්තොත් ලස්සන ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි අපි දකිනවා. අපි ඕන තරම් පාරේ යනකොට ලස්සන කාන්තාව ලස්සන පිරිමියයි දකිනවනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පරමත්තයට අනුව ලස්සන ගෑනු ළමෙක් ඔබ දැක්කා නම් ඒ ලස්සන ගෑනු ළමයාගේ මොන කොටසද ලස්සනට තියෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් හැදෙන්න බලපාන හේතු වෙන එකතු වෙන කොටස් තියෙනවා. ද සාමාන්‍යයෙන් මිනිස්සෙගේ හිසේ සිට පාදාන්තය දක්වා තියෙන කොටස් මොනවද කියලා පෙන්වුවා බුදුහාමුදුරුවෝ. අත්ති ඉමස්මින් කායේ මේ කය තුල තිබෙනවා කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටිමිජ්ජා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකම් පප්පහසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සුවසා කේලෝ සිංඝානිකා ලසිකා මුත්තං මත්තකේ මත්තලුංගන්ති කියලා. ඔය මනුස්ස ශරීරය තුල තිබෙන කොටස්. එතකොට දැන් අපි ලස්සනයි කියන පුද්ගලයෙක් දිහා බලනකොට ඒ ලස්සන පුද්ගලයා හැදිලා තියෙන ඔන්න ඔය කොටස් එකතු වෙලා මිසක්ක වෙනම කොහින්වත් යකඩ ගොඩක් එකතු වෙලා එහෙම නැත්නම් රිදී ගොඩක් එකතු වෙලා රත්තරන් ගොඩක් එකතු වෙලා නෙමෙයි. අර කුණු ගොඩවල් ටිකක් එකතු වෙලා. ඒ එකතු වෙච්ච කුණු ගොඩවල් ටික වෙන් කරලා දකින්නකොට කිසිම ලස්සන කෑල්ලක් එතන නැහැ. හැබැයි ඒ කැත පිළිකුල් සහගත කුණු එකතු වෙලා හැදිච්ච රූපය ලස්සනයි. එතකොට දැන් මෙතනදී පැහැදිලි කරගන්න ඕන සම්මුති කියන්නේ අර පුංචි පුංචි කෑලි කෑලි එකතු වෙලා හදපු හැදිච්ච දේ. එතකොට ඒක පිළිබඳව අපි දකින්න අපි කල්පනා කරන අදහස එකක්. අභිධර්මයට අනුව කල්පනා කරනකොට ඒකේ ගැඹුර පෙන්නනවා. ඒ ගැඹුර පෙන්නනකොට ඒ පිළිබඳව දැනෙන අදහස තව එකක්. දැන් බලන්න ඔළුවේ කෙස් කලඹ තියෙනකන් ලස්සනයි. රත්තරන් පාට ගාලා විවිධ හැඩතල වලට කපලා බොහොම ලස්සන කොණ්ඩයක්. හැබැයි ඒ කෙස් කලඹ ලස්සන ඔළුවේ සවි වෙලා තියෙන තාක්කල් පමණයි. අපි ලස්සන කෙස් කලඹක් කියලා ආස කරපු වර්ණනා කරපු කෙස් කලඹින් එක කෙස් ගහක් වෙන් වෙලා අපේ බත් පිඟානට වැටුනොතින් මේ අහවල් ලස්සන කෙනාගේ ඔළුවේ තිබිච්ච ලස්සන කෙස් කලඹෙන් රත්තරන් පාට ගාපු ලස්සන කෙස් ගහක් තමයි මගේ මේ බත් පිඟානට වැටිලා තියෙන්නේ කියලා ඒ කෙස් ගහ ගිලින්න හදන්නේ අප්පිරියයි පිළිකුල් සහගතයි. ඔළුවේ තියෙනකම් පිළිකුලක් නොනැගුණු එනමුත් වෙන් වෙච්ච ගමන් පිළිකුල නැගුණු ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවය තේරුම් ගන්න ඕන. දත් පෙළ ලස්සනට තියෙනකන් දැක්කහම ආසාව හිතෙනවා. මුතුවන් දත් පෙළක් කියලා කියනවා සමහරු. ඒ මුතුවන් දත් පෙළෙන් එක දතක් ගැලවිලා බත් පිඟානට වැටුනොත් පිළිකුලක්. දත් ටික කටේ පෝලිමට හයි වෙලා තියෙන තාක්කල් දැක්කහම ලස්සනයි. ඒ ලස්සන පෙන්නපු දත් පෙළෙන් එක දතක් වෙන් වෙලා දැක්කහම පිළිකුලයි.
ඇඟිලිවල නියපොතු ටික තියනකන් ලස්සනයි. ඇඟිලිවලින් එක නියපොතු කෑල්ලක් වෙන් වෙලා වෙනම දකින්නකොට පිළිකුලයි. එතකොට වෙන වෙනම මේ ශරීරය හැදෙන්න හේතු වෙච්ච කොටස් වෙන වෙනම ගත්තාම ලස්සන එක කෑල්ලක්වත් නැහැ. කේසා කෙස් ලස්සනද? ලෝමා ලොම් ලස්සනද? නඛා නියපොතු ලස්සනද? දන්තා දත් ලස්සනද? තචෝ හම මන්සම්මස් ලස්සනද? අට්ටි අට්ටිමිජ්ජ ඇටමිදුළු වක්කම් වකුගඩු හදයන් හදවත යකනං අක්මාව කිලෝමකං මේ අනාදි වශයෙන් පෙන්නපු කාරණා එක තැනක් ලස්සන නැහැ. අප්‍රසන්නයි. පිළිකුල් සහිතයි. එහෙනම් මේ අපට පෙන්වන දේ ඇතුළත ස්වභාවය දැනගන්න අපට පුළුවන්කම ලැබෙන්නේ අභිධර්මයේ පරිශීලනය කිරීමෙනුයි. සතර පරමාර්ථ ධර්ම කිව්වේ ඒකයි. දැන් බලන්න මේ ලෝකෙ මිනිස්සු හිත පිළිබඳවත් සම්මුතියක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිත ගැන කතා කරනවානේ. මගේ හිත රිදුණා. මගේ හිතට දැනුණා. මගේ හිත වැටුණා. මගේ හිත වෙන තැනක තිබුණේ. එතකොට හිත කියලා සාමාන්‍ය සම්මුතියෙන් හිතාගෙන ඉන්න විදිය සහ අභිධර්මයේ තුල චිත්තපාදයේ පරිශීලනය කරනකොට චෛතසික කොටස පරිශීලනය කරනකොට පේනවා මේ සම්මුති වශයෙන් අපි කල්පනා කරපු හිතේ ඇතුළත ස්වභාවය කුමක්ද කියලා. කොහොම බෙදිල්ලක්ද බෙදලා තියෙන්නේ කියලා දකින්න පුළුවන් අභිධර්මයේ චිත්තපාදයේ චෛතසික ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නවා නම් ඉගෙන ගන්නවා නම්. එතකොට බලන්න පින්වතුනි ධර්මයේ ඉගෙන ගත යුතුමයි. ධර්මයේ පරිශීලනය කළ යුතුමයි. එහෙනම් නිරෝගීකම ඕන දියුණු වෙන්න, සිල්වන්තකම ඕන දියුණු වෙන්න, වැඩිහිටියන්ගේ උපදෙස් අවවාද පිළිපදින්න ඕන දියුණු වෙන්න, ධර්මයේ පිළිබඳව දැනුම තියෙන්න ඕන දියුණු වෙන්න. ඊළඟට ධම්මානුවත්ති ධර්මයට අනුගත ස්වභාවය, ධර්මයට බර ස්වභාවය, ධර්මයට අනුව හැසිරෙන ස්වභාවය අප සතුව තියෙන්න ඕන. දැම්ම ධර්මානුකූල වෙන්න. දැම්ම ධර්මයට අනුගතව වැඩ කරන්න. මොකද හේතුව හෙට දවස පිළිබඳව විශ්වාසයක් නැහැ. මේ ජීවිතේ හරි පුදුමයි. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ ධම්මපදයේදී අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛීයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේ පඬිතෝ. තමන්ට ප්‍රියයි නම් තුන් කාලයෙන් කොයි කාලයක හෝ හැදෙන්න ඕන. එක්ක ළමා කාලේ, එක්ක තරුණ කාලේ, එක්ක මහලු කාලේ. එතකොට මේ කාල තුනෙන් කොයි කාලයක හරි හැදෙන්න කියලා කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් ළමා කාලෙත් මං හැදෙන්න ඕනේ, තරුණ කාලෙත් මං හැදෙන්න ඕනේ, මං වයසට ගිහිල්ලා හැදෙනවා. හෙටට කල් දාන්න බැරි ඇයි? හෙට දවස උදා වෙයිද කියලා අපට විශ්වාසයක් නැති නිසා. ඒ නිසා අදම ඔබ ළමා කාලේ ගත කරන දරුවෙක් නම් හැදෙන්න ළමා කාලෙම. ඔබ තරුණ ජීවිතයේ ගත කරන තරුණයෙක් නම් තරුණියක් නම් ඔය තරුණ කාලෙදි හැදෙන්න. ඔබ වැඩිහිටියෙක් නම් දැන් ඔබ ඔය කාලෙදි හරි හැදෙන්න. එහෙම නැති වුණොත් සමහර විට හැදෙන්න තියෙන කාලය අපට මගහැරලා යන්න පුළුවන්. මේ ජීවිත ගමන ගෙවෙනකොටත් හරියට බුද්ධිමත්ව කටයුතු කළේ නැත්තම් කාල කලමනාකරණය හරියට කරලා දාමට අනුගතව යෙදුනේ නැත්තම් ඒ කෙනාට බොහොම කනගාටුදායක තත්වයකට මුහුණ පාන්න වෙනවා. මිනිසුන්ගේ ආයුෂ පිළිබඳව කල්පනා කරනකොට මේ විවිධ කතා තුලිනුත් අපිට ලස්සන පැහැදිලි කිරීම කරලා තියෙනවා. මිනිසුන්ගේ ජීවිත ගෙවෙන විදිය.
මහා බ්‍රහ්මයා හැමෝටම ආයුෂ බෙදුවලු. මේක කතාවක්. කතාවෙන් දෙන්න පණිවිඩය ගන්න. මහා බ්‍රහ්මයා හැම සතෙකුටම ආයුෂ දුන්නලු අවුරුදු 40 ගානේ. හැම සතෙකුටම දීලා තියෙන අවුරුදු 40 ගානේ. දවසක් මේ මහා බ්‍රහ්මයා හමු වෙන්න එනවා එක්තරා ගොනෙක්. මේ ගොන ඇවිල්ලා මහා බ්‍රහ්මයාට පවසනවා, ස්වාමීනි ඔබතුමා මට අවුරුදු 40ක් දීලා තියෙනවා. අවුරුදු 40ක් හොඳටම වැඩි. මෙච්චර කාලයක් මට බර ඇද ඇද ඉන්න බෑ. ස්වාමීනි අඩක් ඉවත් කරන්න. 40න් 20ක් අයින් කරන්න කියලා කියන්නේ. ගොනෙක් ඇවිල්ලා ආයුෂ අවුරුදු 40න් 20ක් අයින් කරන්න කියලා කියනකොට මිනිහෙක් දුවගෙන ආවලු. ඒ මිනිස්සයා ඇවිල්ලා මහා බ්‍රහ්මයාට කිව්වලු, අනේ ස්වාමීනි අවුරුදු 40 හැරෙනකොට ගියා, මට තව ටිකක් වැඩි කරලා දෙන්න. මහා බ්‍රහ්මයා කල්පනා කළා ගොන ආයුෂ අඩු කරන්න කියලා ආවා, මිනිස්සයා ආයුෂ වැඩි කරන්න කියලා ආවා. ගැලපෙනවා. ගොනාගෙන් 20ක් අරන් මිනිස්සයාගේ පිට උඩ තිබ්බා. මිනිස්සයා ඒ 20 අරගෙන ගියා. දැන් මිනිස්සයාගේ ආයුෂ අවුරුදු 40යි 20යි 60යි. ඒ 60 ඉවර වෙනකොට ආයෙත් මේ මිනිස්සයා එනවලු, ස්වාමීනි ඒ 20ත් හැරෙනකොට ගියා, තවත් ටිකක් තිබ්බනම් හොඳයි. එතකොටම ආවා කියනවා බල්ලෙක්. ඇවිල්ලා බල්ලා මහා බ්‍රහ්මයාට කියනවලු, ස්වාමීනි මෙච්චර කාලයක් මට අනුන්ගේ දේවල් රැක රැක ඉන්න බෑ. අවුරුදු 40ක් ලේසි නෑ මේකෙන් කොටසක් අයින් කරන්න. මහා බ්‍රහ්මයා මොකද කළේ? බල්ලගෙන් 20කුත් අරගෙන දුන්නා මිනිසයාට. 60යි 20යි 80යි. ඒ 80 ඉවර වෙලා මිනිහා ආයෙත් දුවගෙන එනවා මහා බ්‍රහ්මයා ළඟට, ස්වාමීනි ඒ 20ත් හැරෙනකොට ගියා, තවත් ටිකක් දෙන්න. එතකොට මෙනවා බකමෝනෙක්. බකමෝන ඇවිල්ලා මහා බ්‍රහ්මයාට කියනවා, ස්වාමීනි මොකද්ද මේ කරදරේ? අවුරුදු 40ක් නිකම් බලාගෙන ඉන්නේ කොහොමද? මගෙන් කොටසක් අයින් කරන්න. මහා බ්‍රහ්මයා කල්පනා කළා, මිනිස්සයා 20ක් ඉල්ලන් එනවා, බකමෝන 20ක් ගන්න කියනවා. බකමෝනගෙන් 20ක් අරන් මිනිස්සයාට දුන්නා. 80යි 20යි 100යි. 40යි 20යි 60යි, 60යි 20යි 80යි, 80යි 20යි 100යි. දැන් මිනිස්සයාට ආයුෂ 100ක් තියෙන අවුරුදු. හැබැයි මේ 100 40ක් මනුස්ස ආයුෂ. 60 වෙනකන් 20ක් හම්බුණා ගොන් ආයුෂ. ඒ ගොන් ආයුෂ ගත්ත දවස්වල තමයි කරන්න වෙන්නේ බර ඇදිල්ල. විවාහ වෙනවා, දරුවෝ උපදිනවා, නෝනගේ බර, මහත්තයාගේ බර, දරුවන්ගේ බර, රැකියාවේ බර, ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වල බර, ඉඩකඩම් ගන්න එක, ගෙවල් දොරවල් හදන එක, ළමයින්ගේ අනාගතය පිළිබඳව කැපවීම කරන්න වෙන එක, මේ මහා බර ඔබේ කරට එනවා. ගොනාගේ වැඩේ බර අදින එක. ගොන් ආයුෂ ගත්තා වාගේ අපිත් බර අදිනවා. ඒ ආයුෂ ඉවර වෙනකොට ඊළඟට එනවා බලු ආයුෂ. 60 සිට 80 දක්වා 20 බලු ආයුෂ තියෙන්නේ. ආන්නේ කාලේ වෙනකොට තමන්ගේ දරුවෝ ලොකු මහත් වෙලා ඒ දරුවෝ කසාද බැඳලා ඒ දරුවන්ටත් දරුවෝ බිහි වෙලා මුණුපුරු මිනිපිරියෝ බලා ගන්න වෙනවා. ඉතින් මොකද කරන්නේ? දරුවෝ අම්මටයි තාත්තටයි මුණුපුරයි මිනිපිරි බාර දීලා, අම්මේ අපි වැඩට යනවා, දුව බලන්න, මොන්ටිසෝරි එක්කන් යන්න, එක්කන් එන්න, ගේ බලා ගන්න, වත්ත බලා ගන්න. ඉතින් අම්මලා තාත්තලා ගොඩාක් දෙනෙක් මොකද කරන්නේ? වත්ත වටේ කැරකි කැරකි ඉන්න ඔය 60ත් 80ත් අතර කාලේ. ඊට පස්සේ ඒ කාලේ ඉවරුනාම 80 100 බකමෝණු ආයුෂ. මොනවා කළත් නිශ්ශබ්ද කාලයක්. ඒ නිසා මෙන්න මෙහෙම කාලය ගෙවෙනවා.
ධර්මයට ආධ්‍යාත්මික දියුණුවට කාලය වෙන් කරගන්න මානසි ගන්න. එහෙම නැති වුණොත් අන්තිමේදී Tamanට හිතලා සතුටු වෙන්න දෙයක් නැහැ. මොකක්ද කරලා තියෙන්නේ? අවුරුදු 40ක් විනෝදෙන් හිටියා. ඊළඟට ගොනා වාගේ බර ඇද්දා. ඊළඟට බල්ලෝ වාගේ රැකරක හිටියා. අන්තිමේදී බකමූණ වගේ නිකන් ඉඳලා මැරිලා යනවා. තේරුමක් නැහැ. ඒ නිසා ධර්මයට අනුගත ජීවිත ගෙවන්න උනන්දු වීම වැදගත්. ධර්මානුකූල වෙන්න. ඒ කෙනාට දියුණු වෙන්න පුළුවන්. ඊළඟට අවසාන කාරණාව තමයි අලීනතාච කම්මැලි වෙන්න එපා. අධ්‍යාපනයෙන් දියුණුව පතන, ආර්ථිකයෙන් දියුණුව පතන, ආධ්‍යාත්මිකයෙන් දියුණුව පතන කෙනෙක් අලස නොවි උත්සාහයෙන් ක්‍රියා කළ යුතුයි. උත්සාහය යනු හතුරෙක් බඳු මිතුරෙක්. කම්මැලිකම යනු මිතුරෙක් බඳු හතුරෙක්. හතුරෙක් බඳු වුවත් මිතුරෙක් නම් ඒ මිතුරු ස්වරූපයේ තිබෙන උත්සාහයම ප්‍රගුණ කරන්න. උත්සාහෝ රිපුවත් මිත්‍ර මාලස්යම් මිත්‍රවත් රිපු. උත්සාහය හතුරෙක් බඳු මිතුරෙක්, කම්මැලිකම මිතුරෙක් බඳු හතුරෙක්. ඒ නිසා දියුණුව පතන ඔබ නිරෝගීකම ගැන සැලකිල්ලක් ඇති කරගන්න, සිල්වන්ත වෙන්න, වැඩිහිටියන්ගේ අවවාද පිළිපදින්න, ධර්මය ඉගෙන ගන්න, ධර්මයට අනුගත වෙන්න, කම්මැලිකම දුරලන්න. ඒ සඳහා මේ දම් දෙසුම ඔබට හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඒ 47න් 5 හිටිනාවත්ත සියඹලාපිටිය යට්ටෝගොඩ කෑගල්ල යන ලිපිනේ පදිංචි විඳලා මීට මාස 3කට පමණ පෙර මිය පරලෝ සැපත් විශ්‍රාමික බන්ධනාගාර නිලධාරී ඩී.එම්. විජේතිලක බණ්ඩා දිසානායක මහත්මයා සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුණු ඩී.එම්. විජේතිලක බණ්ඩා මහතා නමින් මියගිය පියාණන් වන පාඨශාලාචාර්ය ඩී.එම්. ඩී.බී. දිසානායක මහත්මයාට, මෑණියන් වන පාඨශාලාචාරිණී එච්.එච්.එම්.ටී. බිසෝමැණිකේ මාතාවට, නැගණිය වන පාඨශාලාචාරිණී තලතා කුමාරි දිසානායක මහත්මිය, විමලා කස්තුරිආරච්චි මහත්මිය නමින් මිය පරලෝ සැපත් පියාණන් වන කේ.ඒ. මුදියන්සේ ලේකම් මහතා, මෑණියන් වන එච්.එන්. පුංචිමැණිකේ උපාසිකා මාතාව, සහෝදරයන් වන කේ.ඒ. රත්නායක මහත්මයා, කේ.ඒ. කරුණාතිලක මහත්මයා, කේ.ඒ. විජේසිංහ කස්තුරිආරච්චි මහතා සහ පවුලේ නමින් මිය පරලෝ සැපත් යම්තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැමෝම මෙපින් අනුමෝදන්ව සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා. විශේෂයෙන් ජනවාරි මාසේ 27 වන දින ජන්මදිනය සමරන්නට යෙදුණු බුද්ධික බණ්ඩාර දිසානායක පුතුණුවන්ට කායික සුවය, මානසික සුවය චිරජීවනයේ සැලසේවා. ඒ වගේම දියණියන් දෙපළට, බෑනාවරු දෙපළට, මුණුපුරන් දෙපළට, ඒ ඇතුළු කොට ඇති පින්කමට සහසම්බන්ධ වෙච්ච හැමෝටම විශේෂයෙන් ඩී.එම්. විජේතිලක බණ්ඩා දිසානායක මහත්මයාගේ ආදරණීය ස්වාමි දියණිය විශ්‍රාමික පාඨශාලාචාරිණී විමලා කස්තුරිආරච්චි මහත්මියටත්, බුද්ධික බණ්ඩාර දිසානායක පුතාටත්, සඳු කුමාරි දිසානායක සහ චලෝද්‍යා චතුරංගනී යන දියණියන් ඇතුළු කොට ඇති පවුලට සම්බන්ධ හැමෝටම දම් දෙසුම් ශ්‍රවණය කළ කොයි කාටත් සිත ශාන්ති යහපත උදා වේවා, දෙවියොත් උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු.
ඉත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. මෝහක්ඛයෝ නිබ්බානං